සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගෙන දේශනා කරන්නට යෙදුණු උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි හැම කෙනෙක්ම සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේහි පහළ වෙලා අප හැම දිනාටම දේශනා කරනු ලබන්නේ දුකෙන් මිදෙන මාර්ගයක්, දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් පිළිබඳව. දුක නැති කිරීම පිළිබඳව සාමාන්‍ය ලෝකයා දකින දැක්මට අනුව යන්නේ නැතුව පටිසෝතගාමී දැක්මක් ඔස්සේ මේ ජීවත් වෙනකොටම සියලු දුක ඉක්මවිය හැකි මාවතක් පිළිබඳව භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ ධර්මය සාන්දෘෂ්ටික ධර්මයක් කියලා අපි කියනවා. ඒ වගේම ඕනම කෙනෙකුට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා ඒහි පස්සිකෝ එව බලව කියලා අපට මේ ධර්මය. ඒකට හේතුව තමයි මේ ධර්මය තුළ අද කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒ හේතු කරගෙන ඔහුට හිත නිවා ගන්නට, විමුක්තිය සාධනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන මාර්ගය මෙලොව යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඔහු තෘප්තිමත්ව වාසය කරන පුද්ගලයෙක් බවට පත්වනවා වගේම පරලොවත් යහපත් බවට පමුණවා ගන්න තැනකට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ලෝකේ බොහෝ ආගම් සමය දර්ශනවල මරණින් මතු ලැබෙන සුගතීන් පිළිබඳව, මරණින් මතු පත්වන නොයිපදීම් පිළිබඳව, අපි උපදින්නේ නැහැ මරණින් මත්තේ, ඉන්න ටික කාලෙදි විතරයි අපිට දෙයක් කරගෙන ඉන්නට තියෙන්නේ කියලා මේ ආදී නොයෙක් මතවාද බොහෝ දෙනා ගොඩ නැගුවට ඒ හැම දෙයක්ම අපිට සාමාන්‍යයෙන් බලන්න සිද්ධ වෙන්නේ මරුණට පස්සේනේ. වෙනවද නැද්ද කියන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහමෙහි තිබෙන විශේෂත්වය තමයි මේක ජීවත් වෙන කෙනෙකුට තමා තුළ අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේකේ යථාර්ථය අපට තමන් තුළ ප්‍රත්‍යක්ෂ කිරීම තුළින් අපිට එහි සාන්දෘෂ්ටික භාවය තම තමා කෙරෙහිම තම තමන්ට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි විදිහකින් එක මිනිස්සෙක් ඉනිමගක් හදනවා. ඉනිමග හදන මේ මිනිස්සයා ළඟට ගිහිල්ලා අහනවා කෙනෙක්, ඔබ මේ ඉනිමග බඳින්නේ කොහෙට යන්නද? එතකොට කියනවා මේ ඉනිමග මම එක ප්‍රාසාදයකට එමත් නැතිනම් මහල් නිවාසයකට තමයි මම මේක සකස් කරන්නේ. එතකොට ඒ මිනිස්සයා අහනවා ඒක කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ කියනවා. ඒ වගේම මේක කොච්චරක් උසද? ඒකත් දන්නේ නැහැ. එතකොට ඒකේ කොපමණ ප්‍රමාණයක් නගින්නද? ඒකත් දන්නේ නැහැ කියනවා. එතකොට මොහුගේ ක්‍රියාව කිසිසේත්ම බුද්ධිගෝචර වන බුද්ධිමතෙකුගේ ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. ඉනිමග කොච්චර උසට හදන්න ඕනේද? කොතනටද ඉනිමග තියන්න යන්නේ? ඒ වගේම ඒ තිබිය යුතු ප්‍රමාණය මොකක්ද? මේ පිළිබඳව කොමක්වත් දන්නේ නැත්නම් ඔහු ඉනිමගක් සකස් කරනවා. මේක බුද්ධිමත් වැඩක් බවට පත්වන්නේ නැහැ. තවත් උදාහරණයක් භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවකදී දක්වන බොහොම ලස්සන උදාහරණයක්. කෙනෙක් තමන් විවාහ කරගන්නට
නැතිනම් තමන් බොහොම ආදරය කරන කාන්තාවක් ගැන කතා කරනවා. එතකොට අහනවා ඔබ ආදරය කරන කාන්තාව කොහෙද ඉන්නේ? ඔහු කියනවා මම දන්නේ නැහැ. ඇයගේ නම ගම මොකක්ද කියලා ඇහුවාම ඒකත් දන්නේ නැහැ. ඇය කෙබඳු ස්වභාවයත් එක්කද කියලා ඇහුවාම රූපේ කොහොම කෙනෙක්ද? ඒකත් මම දන්නේ නැහැ කියනවා. දැන් මොහුගේ ආදරය පළක් ඇති දෙයක් බවට පත් වෙන්නේ නැහැ. නැතිනම් ඔහු බුද්ධිගෝචර වන පුද්ගලයෙක් නෙමෙයි. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් තමන් යන තැන පිළිබඳව ඒ තැනට යන්නට අවශ්‍ය මාවත පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව නිවැරදි දැක්මක් ඔහු පිළිබඳව නැත්නම් ඔහු අවසානයක් පිළිබඳව කතා කළාට ඒක බුද්ධිගෝචර වන කතාවක් බවට පත්වන්නේ නැහැ. මරණින් මත්තේ අපි යන ස්වර්ගයක් පිළිබඳව මරණින් මත්තේ අපි මෙහෙම උපදින්නේ නැතුව යනවාය කියලා හෝ යම්කිසි දෙයක් පිළිබඳව කතා කළාට ඒ බඳු තැනකටපත් වෙන ප්‍රතිපදාවක් ක්‍රමවේදයක් ගැන කතා නොකොට ඒ වගේ දෙයක් අපිට බුද්ධිගෝචර දෙයක් හැටියට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අද යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය පුරාවටම මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරනවා නම් ජීවිතයේ යම් මට්ටමකට ගමන් කරනවා නම් ඒ මට්ටමට හිත නිවා ගන්නට පුළුවන්. ඒ මට්ටමට ප්‍රතිඵල ලබන්නට පුළුවන් දර්ශනයක් තමයි අපිට පෙන්වන්නේ. හරියට අර ඉනිමග බඳින මිනිස්සයා ළඟට ගිහිල්ලා ඔබ ඉනිමග බඳින්නේ කොයි තැනට යන්නද කියලා අහුවාම ප්‍රාසාදයකට යන්න ප්‍රාසාදයකට නගින්නේ ප්‍රාසාදයේ උසද කොහොමද කියලා අහනකොට මේ තියෙන්නේ ප්‍රාසාදය තමයි කියලා ළඟ තියෙන ප්‍රාසාදය පෙන්වන්න පුළුවන් නම් අන්න ඒ වගේ තමයි මේ ශාසනයේ ධර්මය මේකේ ප්‍රතිඵලය අදම තමා තුළ අත්දකින්නට Tamanට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය අපි කාගේ ජීවිතවලින් පරිබාහිර වූවක් නෙමෙයි. අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය, අපි කාගේ ජීවිතවල තියෙන ඇත්ත කතාව තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ මේ ධර්මය කියලා කියන්නේ නැතිනම් භාග්‍යතුන් වහන්සේ පෙන්නපු යථාර්ථය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත තවත් එක්තරා දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ හොයාගත්ත තවත් එක්තරා දෙයක් නෙමෙයි ඒක. ඒක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකෙ තුල පවතිනවා නම් යම් ධර්මතාවයක් යම් යථාර්ථයක් අන්නේ යථාර්ථය තමයි භාග්‍යතුන් වහන්සේ විවර කරගෙන දේශනා කළේ. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් මේක දේශනා කරන්නේ වෙන කවුරු ඒක දේශනා කරන්නට උත්සාහවත් වුණත් ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගන්න එක පුද්ගලයෝ දෙන්නෙක් ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පච්චේක බුදුරජාණන් වහන්සේත්. ඒකෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි ශ්‍රාවක නැතිනම් වේණීය ජනයා හික්මිය යුතු ජනයා ඒ ධර්ම මාර්ගය තුල පිහිටවමින් හික්මවමින් ඒ කටයුතු සම්පාදනය සිදු කරනු ලබන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයා සාමාන්‍ය හිතන ක්‍රමයට වඩා වෙනස්ව යන ඒ දර්ශනයක් අවබෝධ කරගන්නවා ස්වයම්භූ ඥාණයෙන් ඒ පිළිබඳව තේරුම් ගන්න විනිවිද දක්නා නුවණින් අවිද්‍යාව නොදන්නාකම අන්ධකාරයක් ලෙස අපි දැක්කොත් අන්නේ අන්ධකාරය විද්වංසනය කරලා ඒක දුරු කළා දාලා මේ යථාර්ථ ධර්මයේ ප්‍රතිවේධ කරගෙන ලෝකයාටත් පෙන්වා දෙනවා ඒහි පස්සික ධර්මයේ මෙන්න බලන්න මෙහෙම යථාර්ථයක් තමයි තියෙන්නේ. ලෝකය ඔබ පරිහරණය කරන තැනක මෙබඳු වූ යථාර්ථයක් තමයි विद्यमान වෙන්නේ. මේ යථාර්ථය තේරුම් අරගන්න. එතකොට ඔය අවිද්‍යාව මත ගොඩනගාගත්ත ලෝකය නිරුද්ධ වෙන බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙයි කියන අවබෝධය ලැබෙන පරිදි භාග්‍යතුන් වහන්සේ නමක් ධර්මදේශනා කරනු ලබනවා. ඒ ධර්මය විවරණය කරන එක ප්‍රධාන ධර්ම න්‍යායක් තමයි එක ප්‍රධාන ක්‍රමවේදයක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය නිසා යම් ධර්මයක් පහළ වීම හට ගැනීම සිද්ධ වෙනවා නම් අනේ හේතු ප්‍රත්‍ය නිසා හටගත්ත දේ හේතු ප්‍රත්‍ය නැතිවීම තුළ නිරෝධයටපත් වෙනවා. නැතිනම් යම් දේවල් ටිකක් මුල් කරගෙන ප්‍රත්‍ය නිසා හටගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ හටගත්ත දේ නිරුද්ධ වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒත් ලෝකයේ පිළිබඳව විවරණය කරපු ඥානගෝචර වන සියුම් නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු
දහම් පරයයක් තමයි පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ. ඉතින් දේශන මාලාවක් විදිහට අපි මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව විවිධ පැතිකඩවල් ඔස්සේ විවිධ මානයන් ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. එහිදී අවසාන වශයෙන් අපි පැහැදිලි කරගන්නට යෙදුණා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනකොට කොහොමද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වන්නේ කියන එක. සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදයේ පිළිබඳව කතා කිරීමේදී අපි බොහොම සරලව අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං ආදී ලෙස මේ ප්‍රත්‍යවීම ගැන කියාගෙන යනවා මේ ප්‍රත්‍ය නිසා මේක උපදිනවා කියලා. ඒකට අපි දන්නේ නැහැ හැබැයි මොන ප්‍රත්‍යයන් මොන ආකාරයකටද ප්‍රත්‍ය වෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කියලා කිව්වට අවිද්‍යාව මොන විදිහට ප්‍රත්‍යවීම තුලද සංස්කාරය පහළ වුණේ කියන එක ගැන අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ අවබෝධය තියෙන්නේ තාමත් කලාතුරකින් කෙනෙකුට. අන්න ඒ නිසා තමයි මේ දේශනාවන් තුළදී අපි කතා කළේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ඒක සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්ති, අවිගත හේතු ආදී ප්‍රත්‍ය වීම තුළ එක ප්‍රත්‍ය තුළ ඒ කියන්නේ සහජාත කියනකොට එක ප්‍රත්‍යක්. අඤ්ඤමඤ්ඤ කියනකොට ඒක එක ප්‍රත්‍යක්. නිස්සය කියනකොට එක ප්‍රත්‍යක්. සම්ප්‍රයුක්ත කියනකොට එක ප්‍රත්‍යක්. අත්ථි කියනකොට එක ප්‍රත්‍යක්. අවිගත කියනකොට එක ප්‍රත්‍යක්. හේතුයි කියනකොට එක ප්‍රත්‍යක්. මෙන්න මේ විදිහට මේ සෑම ප්‍රත්‍යයකින්ම අවිද්‍යාව සංස්කාරය උපදවනු ලබනවා. මේක තමයි අපි අවසාන වශයෙන් ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්නට යෙදුනේ. අවිද්‍යාව සංස්කාරයේ ඉපදවීමේදී මේ ආකාර රාශියකට සංස්කාරය උපදවනු ලබනවා. අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියනකොට මෙන්න මේ ආකාරයන්ගෙන් තමයි අවිද්‍යාව සංස්කාරය ඉපදවීම සඳහා උපකාර උනේ කියන දැනුම අපිට ඒ ඔස්සේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. දෙවෙනි කාරණාව. පළවෙනි එක මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කියන එක. දෙවෙනි එක තමයි සංඛාරපච්චය විඥාන. සංස්කාරය නිසා විඥානය උපදිනවා කියන එක. සංස්කාරය කියලා කියන්නේ මොනවද? සංඛාර කියනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ආදී ලෙස අපි සංස්කාරය හඳුනා ගන්නු ලබනවා. එතකොට මෙන්න මේ සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නකොට ප්‍රධාන වශයෙන් අපි පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජාදී වශයෙන් මේ කතා කරන කාය වාක් මනෝ වශයෙන් උපදනා මේ සංස්කාරය කර්ම සංස්කාරය හැටියට හඳුනා ගන්නු ලබනවා. අවිද්‍යාව තුළ කර්මය රැස් කරගනු ලබනවා. කර්මයට අනුව තමයි විපාක විඥානයක සකස් වීම සිදුවනු ලබන්නේ. ඒකට දැන් මෙන්න මේ සංස්කාරය විඥාණයට කරනු ලබන ප්‍රත්‍යවීම පිළිබඳව විමසා බැලීමේදී අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන අර ප්‍රධාන ප්‍රත්‍යවීම ටික මේ සියල්ලටම අදාළව. මොනවාද? සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්ථි, අවිගත කියන මෙන්න මේ ප්‍රත්‍යයන්ගෙන් සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනු ලබනවා. ඒ වගේම කම්ම ආහාර කියලා තව ප්‍රත්‍ය දෙකකිනුත් ප්‍රත්‍ය වෙනු ලබනවා. අපි අර අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කතා කරපු ප්‍රත්‍ය ටිකෙන් හේතුව කියන දේ අතහැරලා සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්ප්‍රයුක්ත, අත්ථි, අවිගත කියන ප්‍රත්‍යයන්ගෙනුත් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම කම්ම සහ ආහාර කියන ප්‍රත්‍ය දෙකෙනුත් ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා සංස්කාරය විඥාණයට ප්‍රත්‍යවීමේදී. දැන් මෙන්න මේ කාරණාව තමයි අපිට අද දවසේදී තේරුම් ගන්නට තියෙන්නේ. ඔබට හිතෙන්නට පුළුවන් මේ කාරණා ඊටාම ගැඹුරු ධර්ම කාරණා කියලා. ඇත්තෙම පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ ඊටාම ගැඹුරු ධර්ම කාරණාවන්. ඒ වගේම ගැඹුරු නුවණින් අපි තේරුම් ගත යුතු ධර්ම කොටහසයන්. මේ ධර්ම කොටහසයන් තේරුම් ගන්නකොට ඔබ ඊටාමත් හොඳින් අවධානය මේ වෙත යොමු කරගෙන ඕනෑකමින් යුක්තව මේ කරුණු ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. අන්න එතකොට තමයි මේ කරුණු ඔබට මනසට හොඳින් අවශෝෂණය කර ගැනීමෙහි හැකියාව ලැබෙන්නේ.
එතකොට අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං කියනකොට විඥාණයට සංස්කාරය ප්‍රත්‍යවනු ලබනවා සහජාත ආකාරයෙන්. සහජාත ආකාරයෙන්. එතකොට දැන් අපි දන්නවා පටිච්චසමුප්පාද ධර්මයක් පිළිබඳව කතා කරනකොට මේ පටිච්චසමුප්පාද ධර්මය අපි කතා කරනු ලබනවා අතීත හේතු විදිහට, වර්තමාන විපාක විදිහට, වර්තමාන කර්ම සහ අනාගත ඵල විදිහට බෙදලා. එතකොට අපි කියනවා අතීතේ කරපු කර්මයක් අවිද්‍යාව නිසා රැස් කරගත්ත කර්ම නිමිත්තකට තණ්හා උපාදාන කළා මේ ජීවිතේ ඉපදුනා. ඒ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ. ආපහු ඒ විපාකයේ ඇත්ත නොදන්නා කම නිසා ඒ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන හේතු ටික හදාගෙන අනාගතයේට ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් අපි ප්‍රතිසන්දි වශයෙන් යනවා. පින්නතුනි මෙන්න මේ ආකාරයට දැන් අපිට මේ පිළිබඳව පටිච්චසමුපාදයේ පිළිබඳව දැක්මක් තියෙනවා. එතකොට මෙතනදී අපි සම්මුති විදිහට සාමාන්‍යයෙන් කතා කළොත් ආත්ම භව කීයක් ගැනද කතා කරන්නේ? මේ ජීවිතයට පෙර අපි ඉපදිලා රැස් කරගත්ත කර්මගත ජීවිතය පිළිබඳවත් එහි විපාක විදිහට උරුම කරගත්ත මේ ජීවිතය පිළිබඳවත් මෙතනදී කර්ම රැස් කරගෙන අපි ප්‍රතිසන්දි වශයෙන් ලබා ගන්නා වූ අනාගත භවය පිළිබඳවත් මෙන්න මේ න්‍යාය තුළ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා. ඒ වගේම අපි අනික් තවත් න්‍යායකින් කතා කරනවා පටිච්චසමුප්පාද ධර්මය ඒක චිත්තක්ෂණිකව යෙදෙන අවස්ථාවන් පිළිබඳව. අවිජ්ජාපච්චය සංඛාරෝ සංඛාරපච්චය විඥාන මේ ආදී ලෙස මේක අවිද්‍යාව නිසා සංස්කාර ධර්මයක් උපදවනවා. ඒ නිසා ඒ සංස්කාරය නිසා විඥානය උපදවනු ලබනවා. මේ ආදී ලෙස අපි කතා කරන විඥානපච්චය නාමං විඥානපච්චය චට්ඨායතනං මේ විදිහට අපි විවිධ න්‍යායන් ඔස්සේ කතා කරනවා. මේක ඒක චිත්තක්ෂණිකව අපිට ඒක ඉදිරියේදී තවදුරටත් හඳුනා ගන්නට පුළුවන් මේ ණය ක්‍රමයන් පිළිබඳව. එතකොට මේ කතා කරන්නේ ඒක චිත්තක්ෂණිකව පටිච්චසමුප්පාදයේහි යෙදීම ගැන. එතකොට ඒක චිත්තක්ෂණිකව කියලා කියන්නේ එක සිතක යෙදෙන පටිච්චසමුප්පාද න්‍යායක්. එතකොට එක සිතක පටිච්චසමුප්පාද න්‍යායක් යෙදෙනකොට එක හිතක එක ක්ෂණයක එක මොහොතක යෙදෙන පටිච්චසමුප්පාද න්‍යායක් වෙනකොට අපිට එතනදී පෙන්වන්නට වෙනවා ඒ ධර්මයන්ගේ ඔවුනොවුන්ට ප්‍රත්‍යවන ස්වභාවය පිළිබඳව. එතකොට එතනදිත් සංස්කාරය කියන දේ අවිද්‍යාව කියන එක මූලික හේතුව හැටියට ඉඳලා අපිට උපකාර කරන ධර්මය වෙනවා වගේම සංස්කාරය කියන ධර්මය අපිට විඥාණය පහළ කරන්නට විඥාණය සකස් කරන්නට උපකාර කරනු ලබනවා. එතකොට කොහොමද සංස්කාරයේ විඥාණය කියන දෙයට උපකාර කරනු ලබන්නේ? සංස්කාරයේ විඥාණය කියන දෙයට උපකාර කරනු ලබන්නේ සහජාතව. සහජාතව කියන්නේ විඥාණය හා එකට ඉපදිලා. විඥාණය හා එකට ඉපදිලා කියන්නේ සිතත් එක්ක එකට ඉපදිලා. සංස්කාරයක් නැතිව චේතනාවක් නැතිව යම් සිතක් උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට එතන උපදිනවා නම් අනිවාර්යයෙන්ම සංස්කාරය කියන දේ සංස්කාර ස්කන්ධය කියන දේ බොහෝ චෛතසික ධර්මයන්ගේ නියෝජනය එතන තියෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ සංස්කාර ස්කන්ධයේහි නියෝජනය තියෙන්නට ඕනේ සිතක් උපදින්නට. එතකොට මේ සිත උපදින මොහොතේදී විඥානය කියන දේ ඒක පස්සේ ඉපදෙනවා සංස්කාරයට කලින් ඉපදෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. එක හිතක යෙදීම පිළිබඳව අපි කතා කළොත් එහෙම ඒ හිතෙහි යෙදීම සිදුවනු ලබන්නේ සංස්කාරය සහජාතව තමයි විඥානය උපදවන්නට ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ. ස්කන්ධ වශයෙන් ගත්තොත් අපි දන්නවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පංචකයක් අපිට එක හිතක දකින්න පුළුවන්කම තියෙනවා. වේදනාව කියන ගතිය වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධය හැටියටත් හඳුනා ගන්නා කම සංඥාව කියන චෛතසිකය අපි සංඥා ස්කන්ධය හැටියටත් ගන්නවා. අනිකුත් සියලු චෛතසික ධර්මයන් චේතනාවද ඇතුළත් කොටගත්ත අනිකුත් සියලු චෛතසික ධර්මයන් සංස්කාර ස්කන්ධය ලෙස සංග්‍රහ කරනු ලබනවා. ඊට පස්සේ විජානන කෘත්‍ය
ඒක කෘත්‍යයක්, ඒක ක්‍රියාවක් දැනගන්නවා කියන එක. එතකොට දැනගැනීම කියන දේ විඥානස්කන්ධය හැටියට සංග්‍රහ කරනු ලබනවා. දැන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. එතකොට මෙන්න මේ ස්කන්ධ ධර්මයන්ගේ උනත් අපිට පෙරපසු බවක් හොයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කියන්නේ වේදනාව කලින් ඉපදිලා සංඥාව පස්සේ ඉපදුනා නෙමෙයි. වේදනා සංඥා දෙක කලින් ඉපදිලා සංස්කාරයේ පස්සේ ඉපදුනා එහෙම නෙමෙයි. වේදනා සංඥා සංස්කාර දෙක කලින් ඉපදිලා විඥානය දැනගන්නේ ඊට පස්සේ වෙනවා එහෙම නෙමෙයි. මේවා පෙරපසු නැතිව එකට උපදින ධර්මයක්. එකට උපදින්නේ. එක අරමුණක් අරගෙන එකට උපදින්නේ. එතකොට මේ මෙතන එකට උපදිනකොට මේ සංස්කාරය විඥාණයට උපකාර කරනු ලබනවා, විඥාණයට ප්‍රත්‍යවනු ලබනවා මොන විදිහටද? සහජාත විදිහට. සහජාත විදිහට. එතකොට එකට යෙදිලා මේ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ. එතකොට අපි යම්කිසි විදිහකින් යම් චිත්තසංතානයක් පිළිබඳව ගත්තොත් ඒ සෑම තැනකම සංස්කාරය කියන දේ සහජාතව විඥාණය සකස් කරන්නට දැනගන්න බවට උපකාර කරනු ලබනවා. ඔබ යම් දෙයක් දැනගන්නවා නම් ඒ දේ දැනගනු ලබන සෑම අවස්ථාවකදීම ඒ දේ දැනගනු ලබන සියලු තැනකදීම සංස්කාරය කියන එක සහජාත විදිහට එහිදී ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. සහජාත විදිහට. එතකොට මේ අපි එදිනදා සිත් උපදවන අවස්ථාවන් වල පමණක්ද මේ කියන කාරණාව සිද්ධ වෙන්නේ. මේකෙන් වෙන විශේෂ අවස්ථාවක හැඳින්වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? ඇත්තටම මේක වෙන විශේෂ අවස්ථාවක නියෝජනය වන ආකාරය අපට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි දැන් අපි අවිද්‍යා සංස්කාර කියන දෙක දකින්නේ අවිද්‍යාව සහ සංස්කාරයේ අතීත හේතු විදිහට. විඥානයක් මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වන දේ හැටියට තමයි අපි අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ දේ දකින්නේ. එතකොට අපි යම් කර්මයක් සිහිපත් කරගෙන කර්ම නිමිත්තකට අනුරූපීව තමයි ප්‍රතිසන්දි වශයෙන් එන්නේ. එතකොට ප්‍රතිසන්දි වශයෙන් අපිට එන්න හේතු වෙන්නේ අර කියපු කර්ම නිමිත්ත. එතකොට ඒ කියපු කර්ම නිමිත්ත අරමුණු කරගත්ත ප්‍රතිසන්දි විපාක සිතක් තමයි අපිට උපදිනු ලබන්නේ. එතකොට එතනදී අර අරමුණ නැතිනම් ඒ සංස්කාරය මේ විඥාණය උපදවන්නට, ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥාණය උපදවන්නට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. එතකොට ඒ අරමුණ නැත්තම් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙජ්ජාභි සංස්කාර කියන ඒ සංස්කාරයේහි නිමිත්ත මෙතන නැත්තම්, එහෙම නැත්තම් එතන ඒ සංස්කාරය කියන දේ පැවැත්මක් මෙතන නැත්තම් එය අරමුණු කරගනිමින් විඥානයේහි පැවැත්ම පිළිබඳව අපට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට ඒක සහජාත වශයෙන් ප්‍රත්‍යවන නිසා තමයි එය අරමුණු කරගෙන විපාක විඥානයක් පහළවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි යම් සිතකින් ප්‍රතිසන්දි ගත්තනම් යම් කර්මයක් අරමුණු කරගෙන එබඳු මට්ටමේම සිතක් විදිහට තමයි ප්‍රතිසන්දි සිත අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ චුතිසිත අපිට පහළුනේ යම් ආකාරයකට නම් ඒ මට්ටමේම සිතක් විදිහට තමයි අපිට ප්‍රතිසන්දි අවස්ථාවෙහි සිත දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනදී අර සංස්කාරය කියන දේ පුඤ්ඤාභි සංස්කාරයක් විදිහට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා සහජාතව ඒ අවස්ථාවේ. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට අර විඥාණය උපදවන්නට ප්‍රත්‍යවීම පිළිබඳව කතා කිරීමේදී කතා කරන්න පුළුවන් ඒ සිතක් උපදවන්නට සංස්කාරයේහි සිදුවන ප්‍රත්‍යතාවය පදනම් කරගෙන. එකක් අපි ප්‍රතිසන්දි අවස්ථාවේදී කතා කරනවා. එතකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර හැටියට හඳුනාගෙන කාය වචී මනෝ හැටියට අපි හඳුනාගෙන ඒ සංස්කාරයට අනුරූපීව අපි වෙන ආකාරය තමයි ප්‍රතිසන්දි වශයෙන් කතා කරන්නේ. ඒ වගේම අපි සිතක් උපදිනකොට සංස්කාරය එහි ස්කන්ධයක් හැටියට කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියන එක තුලත් අපිට මේ සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය උපදින එක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා.
එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් පින්නතුනේ අපිට සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවන ස්වභාවය පිළිබඳව විමසා බලනකොට ඒ පිළිබඳව අපි කල්පනා කරනකොට අපිට මේ අර්ථයන් හොඳින් සම්මර්ෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි කර්මයක් යම්කිසි සංස්කාරයක් යම් තැනක උපදිනු ලබනවා නම් ඒ සංස්කාර නිමිත්තට අනුරූපීව අපිට විපාකයක් ප්‍රතිසන්දි විපාකයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. සරලව ගත්තොත් මේක තමයි සංස්කාරය නිසා විඥානය උපදිනවා කියලා කියන්නේ. හැබැයි මේ සංස්කාරය නිසා නැතිනම් කර්මයක් නිසා ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා කියලා කිව්වට ප්‍රතිසන්දි විඥානයක් කර්මසිතකට පමණක් උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන යෙදෙන්නට අවශ්‍යයි තණ්හා, උපාදාන, භව කියන මේ ලක්ෂණය. අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියන මේ හේතු ටික යෙදිලා තමයි ප්‍රතිසන්දි වශයෙන් විඥානයක් පහළ වෙන්නේ. එහෙනම් අපිට එතනදී පේනවා සංස්කාර නිමිත්තට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන ඒ ආශ්‍රව සංයෝජන සහිත නැතිනම් ඒ සක්ලේශික මනසත් නිසා තමයි කර්ම සහ කෙලෙස් ටිකක් එකට එකතු වීම නිසා තමයි ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම සිදුවනු ලබන්නේ කියලා. එතකොට අර කර්ම සහ කෙලෙස් ටිකක් එකතු වෙනකොට අන්න ඒ හේතු කරගෙන ප්‍රතිසන්දි විඥානයේහි පහළවීම සිද්ධ කරනවා නම් ඒ ප්‍රතිසන්දි විඥානයේහි පහළවීම ඇති කරන්නට මූලිකම හේතුව වෙච්චි කර්මය සහ කෙලෙසය අපට මේකට ප්‍රත්‍යවීම ගැන අයින් කරන්නට බැරි දෙයක් හැටියට අපි තේරුම් ගන්නට වෙනවා. එතකොට මෙතනදී ඇයි සහජාතයි කියලා කියන්නේ? එකට උපදිනවා එකට හටගෙන තියනවා කියන එක කියන්නේ දැන් ප්‍රතිසන්දි විපාක විඥානයේ කර්මසිත ඇතුලේ තියනවා කියන එක නෙමෙයි. සහජාතයි කියලා කියන්නේ. එතකොට ඒ කර්ම විඥාණයට අපි ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු වෙන කර්ම විඥානයක් තියෙනවානේ. ඒ කර්ම විඥාණයට අර කර්මය හැම වෙලාවකදීම සංස්කාර නිමිත්ත උපකාර වෙනවා ඒ කර්ම විඥාණයට. එතකොට ඒක තමයි සහජාත වශයෙන් ප්‍රත්‍යවීම කියලා කියන්නේ. එතකොට අන්න ඒ නිමිත්තම අරගෙන තමයි ප්‍රතිසන්දි විපාක විඥානයක් උපදින්නේ. එතකොට ප්‍රතිසන්දි විපාක විඥානය ඇතුළේ අර නිමිත්තම අර සංස්කාර නිමිත්තම අර කර්ම නිමිත්තම ප්‍රතිසන්දි විපාක විඥාණයටත් සම්පූර්ණම සහජාත ප්‍රත්‍යවීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතනදී ඒක විපාක හිතක්. හැබැයි විපාක හිතක් වුණාට ඒකේ නිමිත්ත අර කුසල කර්මය නිසා එය අරමුණු කරගත්ත දෙයක් බවටයි පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මෙතන තිබෙන වෙනස්කම පිළිබඳව සියුම්ව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. විඥාණය ප්‍රතිසන්දි විපාකයක් විදිහට උපදිනවා කියනකොට යම් කිසි කර්මයකට අනුරූපීව තමයි ඒක හටගෙන තියෙන්නේ. ඒ හටගත්තත් ඒක එතනදී තියෙන වෙන මොකක්වත් නෙමෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියන ලක්ෂණය. ඒක චුතිසිත තුල ගත්තත් ප්‍රතිසන්දි විපාක සිත තුල ගත්තත් අපිට හඳුනා ගන්නට තියෙන්නේ සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියන මෙන්න මේ ප්‍රත්‍යවීම තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතනදී ඒක උපදින්නේ සහජාත වශයෙන් ප්‍රත්‍යවීම විදිහට. මේක එකම ප්‍රත්‍ය කියනවා නෙමෙයි. ඒක යෙදෙන අවස්ථා පිළිබඳව අපි කතා කළොත් අපිට කතා කරන්නට තියෙන ස්ථාන පිළිබඳවයි මේ හඳුනා ගැනීම මේ විදිහට සිදු කරනු ලබන්නේ. ඊට පස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍යවීම පිළිබඳව. අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍යවීම කියලා කියන්නේ සංස්කාරය විඥාණයටත් විඥාණය සංස්කාරයටත් ඔවුනොවුන්ට එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. එතකොට දැන් යම්කිසි අවස්ථාවකදී විඥානයක් උපදිනවා නම් උපදින්නේ අර සංස්කාර ධර්මයන්ට අනුව. විඥානය කියන්නේ විඥානන ස්වභාවය විතරයි. දැනගන්නා ලක්ෂණය. එතකොට දැනගැනීම කියන දේ සිද්ධ කරනකොට ඒ දැනගැනීම සිද්ධ කරන ආකාරය මොන විදිහටද වෙන්නේ කියන එක හදන්නේ සංස්කාරයට අනුරූපීවනේ. දැන් එතනදී කුසල සංස්කාරයක් නම් ඉපදිලා තියෙන්නේ
අකුසල විඥානයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන උපදින්නෙත් කුසල විඥානයක්. අකුසල සංස්කාරයෝ නම් තියෙන්නේ එතන උපදින විඥානයේ කුසල විඥානයක් නෙමෙයි. එතන උපදින්නේ අකුසල විඥානයක්. එතකොට මේ විඥානයේ මොන ස්වરૂපයක්ද ගන්න කියන එක තීරණය කරන්නේ ඒ හිතේ යෙදෙන අනෙක් ධර්මයන්. එතකොට ඒ හිතේ යෙදෙන ධර්මයන් අනුව තීරණය වෙනකොට ඔන්න සංස්කාරය නිසා විඥානය පවතිනවා කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. සංස්කාරය වෙනස් වෙනකොට ඊට අනුරූපීව විඥානය තීරණය වෙනවා. එතකොට සංස්කාරයේ ප්‍රත්‍ය කරගෙන තමයි විඥානය තියෙන්නේ. දැනගන්නටත් විඥානනය කරන්නටත් යම්කිසි තැනක් තියෙන්නට ඕනේ, භූමියක් තියෙන්නට ඕනේ. විඥානය කියන දේ පේන්නේ එතකොට තමයි. එතකොට විඥානය කියන එක පවතින්නේ හැම වෙලාවකදීම සංස්කාරයක් මුල් කරගෙන. ඒ වගේම සංස්කාරයේහි පැවැත්මට විඥානයේ උපකාරක ධර්මයක්. අපි මුලින්ම හඳුනාගත්ත මේවා සහජාතයි කියලා, එකට උපදින්නේ කියලා. ඒකට යම් අවස්ථාවක විඥානයේ උපදින නිසා තමයි එතන සංස්කාරයක් ප්‍රකට වෙන්නේ. ඒක පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ ආනෙජ්‍ය හෝ යම් කිසි ආකාරයකින් සංස්කාරයක් විදිහට ඒක ප්‍රකටවනු ලබන්නේ එතන විඥානයක් උපදින නිසා. දැනගන්න ස්වභාවය නැති වුණොත් අපිට ඒක කිසි ලෙසකවත් දැනගැනීමෙහි හැකියාවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඒක අපිට ඥානනය කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳව අවබෝධ කරගන්නවත් ඒ පිළිබඳව තේරුම් ගන්නටවත් අපිට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට විඥානය නිසා තමයි සංස්කාරය පවතින්නේ. සංස්කාරය නිසා තමයි විඥානය පවතින්නේ. මේ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධයි. මේක වෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මේක සන්තති එක්ෂණික ආදී වශයෙන් අපිට මේක කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් මේ එක්ෂණික අවස්ථාවකදී එක හිතක සංස්කාරය කියන දේ නිසා තමයි විඥානය පවතින්නේ. විඥානය නිසා තමයි සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම තියෙන්නේ. විඥානය විඥානනයේ විදිහට ඒකට උපකාර කරලා තියෙනවා. විඥානනය කියන දේ හැම වෙලාවකදීම සංස්කාරය කියන දෙහි පැවැත්මට උපකාර කරලා තියෙනවා. ඒකට සංස්කාරයෙන් ගෙනල්ලා දෙන දේ විඥානනය කිරීමත් විඥානනය කරන දේ පිළිබඳවම සංස්කාරය කියන දේ පැවැත්මත් තීරණය වෙලා තියෙනවා. මේක එකිනෙකට ප්‍රත්‍ය වීමක්. ඒ නිසා සංස්කාරය විඥාණයට සහ විඥාණය සංස්කාරයට ප්‍රත්‍ය වෙන බව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයි කියන මේ නමින් හඳුන්වනු ලබනවා. මේක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය. එතකොට මෙන්න මේ අඤ්ඤමඤ්ඤව ප්‍රත්‍ය වෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් සන්තති විදිහට ගත්තත් විඥාණය කියන දෙයට සංස්කාරය උපකාර කරනු ලබනවා. ඒ කියන්නේ දැන් යම් කර්මයක් ගැන ඔබට කුසලයක් ගැන සිහිපත් කරන්න පුළුවන් කියලා අපි උදාහරණයක් හැටියට ගනිමුකෝ. එතකොට ඔබ මල් පූජා කරපු අවස්ථාවක් පිළිබඳව සිහිපත් කරන්නේ ඔබ ඒ විඥානයේහි අත්දැකීම තමයි සිහිපත් කරන්නේ. එතකොට අර පුඤ්ඤාභි සංඛාර කියන දෙෙහි පැවැත්ම විදිහට තිබිලා තියෙන්නේ මොකද්ද? විඥානයේහි අත්දැකීම. හැබැයි විඥානයේහි පැවැත්මක් තියනවාද? ඒක උපදවන්නට හේතු වුණ කුසල ධර්මයන්ගේ කුසල චෛතසිකයන්ගේ උපකාරී බව නොලබා. එහෙම පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ හින්දා හුදෙක්ම විඥානනය එබඳු ස්වභාවයක් ගන්නෙ සංස්කාරයේ එබඳු ස්වභාවයක් වන නිසා. විඥානයේ කුසලයක් බවට පත් වෙන්නේ කුසල විඥානයක් බවට පත් වෙන්නේ සංස්කාරයේ එබඳු ස්වභාවයක් ගත්ත නිසා. ඒ හින්දා සංස්කාරය නිසා විඥානය කියන දේ පේනවා. ඒ වගේම එතන විඥානන ස්වභාවයේ තියෙන නිසා තමයි එතන සංස්කාර ධර්මයන් කුසල ධර්මයක් විදිහට අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. කුසල කර්මයක් කියලා කියන්නේ කුසල් සිත විඥානේ. එතකොට සංස්කාරය කියන දේ ඒ හිත උපදවන්න විඥානනය උපදවන්න උපකාර වෙනවා. විඥානනය කියන දේ ඒ සිත පණවන්න පවත්වන්න උපකාර වෙනවා. එතකොට මේ දෙක වෙන් කරන්න බෑ. එකිනෙකට උපකාර කරන්න. එතකොට එකක් නැති වුණොත් අනිත් එක නැහැ. සංස්කාරය නැති වුණොත් විඥානය නැහැ. විඥානය නැති වුණොත් සංස්කාරය පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දෙක එකිනෙකට උපකාර කරගන්න ධර්මයක්. ඒ නිසා සංස්කාරය කියන දේ විඥාණයට අඤ්ඤමඤ්ඤ භව වශයෙන් ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. එකිනෙකාට ප්‍රත්‍ය වීම විදිහට ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම
තියෙනවා. එතකොට සංස්කාරය කියන එක විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ අන්න ඒ ආකාරයකට. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයක් විදිහට මේ ප්‍රත්‍යවීම පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට මේ හැම අංශයකින්ම හැම පැතිකඩකින්ම මේ පිළිබඳව විමසා බැලීම කියන එක බොහෝ විට අපට වැදගත් වෙනවා මේ තැන්වලදී අපේ ධර්මඥානය දියුණු කරගන්නට යනකොට. එතකොට තමයි අපිට කොහොමද මේ හිත සහ චෛතසික ධර්මයන් අතර එහෙම නැතිනම් හිත සහ කුසල කර්මයන් අතර තියෙන මේ සම්බන්ධතාවය මොකක්ද? අපි පුද්ගලයෙක් උපදිනවා කියන තැනක ඇත්තටම विद्यमान වන ස්වභාවය මොකක්ද? विद्यमान වන ධර්මය මොකක්ද? विद्यमान වන ලක්ෂණයන් මොකක්ද කියන එක ගැන අපිට අවබෝධ කරගන්නට එවිට තමයි පුළුවන්කම ලැබෙන්නේ. හින්දා මේ ධර්මකාරණා ගැඹුරු වුණත් ධර්මකාරණා පිළිබඳව අපි නැවත නැවත සිහිය පැවැත්වීම, නුවණ පැවැත්වීම අත්‍යන්තයෙන්ම අවශ්‍ය වන දෙයක්. එතකොට අපි මෙනෙහි කරලා බලනකොට විඥානය කියන දේ උපදින්න සංස්කාරයේ ප්‍රත්‍ය වුණා, සංස්කාරයේ පනවන්නට විඥානය කියන දේ ප්‍රත්‍ය වෙනවා. මේකට අපි කිව්වා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියලා. එකිනෙකාට ප්‍රත්‍ය වීම. ඒක හරියට අර නාම රූප යන්ට විඥානයේ ප්‍රත්‍යය, විඥාණයට නාම රූප ප්‍රත්‍යය කියලා කියනකොට දක්වන බටමිටි දෙකේ උපමාවෙම තමයි දක්වන්නට ලේසි වෙන්නේ. බටමිටි දෙකක් එකට හේතු කරලා තියෙනකොට එකක් ගත්තොත් අනික බිමට වැටෙනවා. ඒක වම් පස තියෙන එක අයින් කළත් දකුණු පස තියෙන එක අයින් කළත් දෙදෙනාගේ එකිනෙකට වාරු වෙන්නන් තියෙන්නේ. එකක් අයින් කළොත් අනික වැටෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙහි තිබෙන ස්වභාවය. එකක් බිඳුනොත් අනිත් එක බිඳී යන භවෙන් යුක්තයි. ඒ නිසා සංස්කාරයේ නැතිව කොයි වෙලාවකවත් විඥානය පනවන්නේ නැහැ. විඥානයේ නැතිව සංස්කාරය පනවන්නේ නැහැ. ඒ හින්දා සංස්කාරය කියන එක විඥාණයට ප්‍රත්‍යවීමේදී අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රතිසන්දි අවස්ථාවෙන් ගත්තත් මේක යෙදෙන්නේ මේ ආකාරයටම තමයි. කර්මය කියන එක විපාක විඥාණයට ප්‍රත්‍ය වෙනවා. විපාක විඥානයේ නිසාම තමයි ඊට පස්සේ අර කර්මයේහි පැනීම පෙනෙන්නේ. ඒ හින්දා මෙන්න මේ ආකාරයන්ගේ ප්‍රත්‍යවීම පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවයෙන් ගත්තාම. ඒ වගේම අපිට ඊළඟ ප්‍රත්‍ය පිළිබඳව අපි විමසා බැලුවොත් නිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. නිස්සය වශයෙන්. එතකොට සංස්කාරය නිස්සය කරගෙන සංස්කාරය ඇසුරු කරගෙන විපාක විඥානය උපදිනු ලබනවා. කර්ම සංස්කාරයක් ඇසුරු කරගෙන විපාක විඥානය උපදිනු ලබනවා. ඒකට කියනවා නිස්සය වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවායි කියලා. ඒත් යම්කිසි අවස්ථාවකදී නිස්ෘත නොවුනොත් ඒ කියන්නේ සංස්කාරයේ නිස්ෘතේ නොවුනොත් එහෙම කොයි වෙලාවකවත් විපාක විඥානයක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ නිස්සය නිස්ෘත ස්වභාවය නිසා තමයි අපිට කර්ම විඥානයේහි පැවැත්ම නිසා ප්‍රතිසන්දි විපාකයක පහළවීමක් පේන්නේ. අපිට කවුරුත් ඇවිල්ලා නිකන් ආකස්මිකව කෘත්‍රිමව උපදින්නේ නැහැ. උපදින්නේ කර්මයක් නිසා කරපු යහපත් කුසලයක් නිසා තමයි මිනිස්සෙක් මේ ලෝකේ උපදින්නේ. ඒක පුරුෂයෙක් හෝ වේවා ස්ත්‍රියක් හෝ වේවා යම්කිසි ඕනෑම කෙනෙක් මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දි ගන්නවා නම් ඒ මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දි ගන්නට හේතු වන්නේ කුසලයක්. එයා දුගී පවුලක උපන්නේ හෝ වේවා, ඊටමත් පොහොසත් පවුලක උපන්නේ වේවා, ඊටමත් දුර්වර්ණව උපන්නේ වේවා, ස්වර්ණව උපන්නේ වේවා, එහෙමත් නැතිනම් එයා අංග විකලව උපන්නේ වේවා, එහෙම නැතිව හොඳ ප්‍රඥා සම්පන්නව උපන්නේ වේවා. මනුස්ස ලෝකේ උපදිනවා නම් උපදින්නේ කුසලයක් හේතු කරගෙන, කුසලයක් මුල් කරගෙන. හැබැයි කුසලයක් මුල් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් ආවට ඊට පස්සේ බලපාන තව කර්ම විපාක තියෙන්න පුළුවන්. ඊට පස්සේ අකුසලයක් බලපාන්න පුළුවන් බොහොම බලවත් වෙන විදිහේ. එතකොට ඒ අකුසලයේහි තියෙන බලපෑම නිසා එතන එයාට ඒ විපාක සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගිහිල්ලා දුර්වර්ණ වෙලා විකෘති ස්වභාවයක් අරගෙන එහෙම ප්‍රතිසන්දි තියෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රතිසන්දි ගත්ත කර්මය කුසලයක්. ඒ නිසා තමයි මනුස්ස ලෝකෙට එන්නේ.
ඒකට කර්ම කියනකොට අපි දන්නවා ද්වි හේතුක කර්ම තියෙනවා, ත්‍රි හේතුක කර්ම තියෙනවා. ඇතම් කර්මවල හේතු දෙකයි තියෙන්නේ. ඒකට හේතු දෙකයි කියලා කියන්නේ දැන් අපි හේතු හඳුනාගෙන තියෙනවා මීට කලින්. මොනවාද හේතු? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු තුනයි. අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතු තුනයි. අව්‍යාකෘත හේතු තුනයි කියලා. අව්‍යාකෘත හේතු දැනට පස්සකින් තියමුකෝ. කුසල හේතු තුනක් සහ අකුසල හේතු තුනක් ප්‍රධාන වශයෙන්ම කර්ම හේතු විදිහට දකින්න පුළුවන්. ඒකට අකුසල හේතුවකින් ප්‍රතිසන්දිය ලැබෙනකොට ඒක අකුසල විපාකයක්මයි උරුම කරන්නේ. අකුසල හේතු අලෝභ, ලෝභය, ද්වේෂය, මෝහය කියලා අකුසල හේතු යෙදෙනවා නම් ඒ අකුසල හේතු එකට යෙදීම සිද්ධ වෙනවා. ලෝභය යම් තැනක යෙදෙනවා නම් ඒ ලෝභයේ යෙදෙන අවස්ථාවකදීම එතනදී ඒ කෙනාට මෝහය කියන ධර්මයේ යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ද්වේෂය යම් තැනක යෙදෙනවා නම් ඒ තැනක යාට මෝහය කියන හේතුව යෙදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අකුසල හේතු ටික යම්කිසි සිතක යෙදෙනකොට ඊට අනුරූපීව විපාක ලැබෙනකොට ඒ විපාක වලට කියනවා අහේතුක විපාක කියලා. දුගති විපාක, දුගති අහේතුක විපාක. එතකොට ඒ විදිහේ විපාකයක් ලැබෙනකොට ඒක අකුසල විපාකයක්. ඒකෙන් මිනිස්සුયો, දෙවියෝ ආදී සත්වයෝ උපදින්නේ නැහැ. ඒකෙන් උපදින්නේ තිරිසංගත සත්වයෝ, പ്രേත ලෝකේ, ඒ වගේම නිරයික සත්වයෝ තමයි ඒකෙන් ප්‍රතිසන්දි ගනු ලබන්නේ. එතකොට ඒ දුගති මට්ටමේ ප්‍රතිසන්දියක් ගත්තාම එතන කිසිදු ආකාරයකින් අර හේතුවල බලපෑමක් නැහැ, අකුසල හේතුවක්මයි. ඒ හින්දා හේතු අනුව විපාකයේ වෙනස් වෙන්නේ අකුසල හේතු නිසා. ඒ හින්දා හේතු වලට එතනදී විශේෂත්වයක් ලැබෙන්නේ නැහැ. ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් කියන මේ දේවල් සමානව ඒ තැන්වලදී විපාක ගෙනවිත් දෙන නිසා තමයි ඒවා අහේතුකයි කියලා විපාකය හඳුන්වනු ලබන්නේ. ඒ වගේම අපි සහේතුක විපාක ගත්තාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඇතැම් විපාක අවස්ථාවන් හේතු ධර්මයන්ගේ යෙදීම පැත්තෙන් ගත්තාම හේතු දෙකක් යෙදෙන අවස්ථා, හේතු තුනක් යෙදෙන අවස්ථා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් හේතු දෙකක් යෙදෙන අවස්ථා කියලා කිව්වේ එක කුසලයක ගත්තාම ඇතැම් විට අලෝභය සහ අමෝහය නැතිව අදෝසය යෙදෙන්න පුළුවන්කම තියෙනවා. අලෝභ, අදෝස දෙක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවකදී අලෝභ, අදෝස, අමෝහ කියන මේ තුනම යෙදෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි දැක්ක අකුසලයේදී කිසිම තැනක ලෝභ, ද්වේෂ, මෝහ කියන තුනම එක තැනක යෙදෙන්නේ නැහැ. යම් සිතක ලෝභය යෙදෙනවා නම් එතන ද්වේෂය යෙදෙන්නේ නැහැ. ද්වේෂය යෙදෙන තැන ලෝභය යෙදෙන්නේ නැහැ. හැබැයි අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම කුසල් සිතක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. කුසල හේතු තුනම කුසල් සිතක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. හේතු කියලා කියන්නේ මේවා හරි ප්‍රබලයි. මේ දේවල් මුල් කරගෙන අනික් ධර්මයන් පවතින්නේ. එතකොට ඒකෙන් කරන කර්මය පවා වෙනස් ස්වභාවයක් ගන්නවා. ඒ හින්දා මේ හේතු කියන දේවල් හරි ප්‍රබල දේවල්. මේකේ තමයි බීජමය ශක්තිය තියෙන්නේ. මේ හේතුන් වල. එතකොට කුසලය කියන එක අකුසලයට වඩා ස්වභාවයෙන්ම බල සම්පන්නයි. ඇයි? කුසල හිතක යෙදෙන්න පුළුවන්කම තියෙනවා කුසල හේතු තුනම. අලෝභ, අදෝස, අමෝහ කියන එක. හැබැයි හේතු දෙකක් යෙදෙන්න පුළුවන්කමක් තියෙනවා. අලෝභයයි අදෝසයයි යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් කුසල් කරනකොට දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් සමහර කෙනෙක් ඉන්නවා එයා කර්මඵලයේ පිළිබඳව තේරුම් ගත්ත කමක් ඇත්තේ නැහැ. ඒත් එයාට ප්‍රඥාව එතන යෙදෙන්නේ නැහැ. හැබැයි ඒකේන ඇතම් වෙලාවකට දන් දෙනවා. දන් දෙන වෙලාවේදී කර්මඵල ආදී පිළිබඳව දන්න නුවණක්, කුසලයේ පිළිබඳව දන්න කමක්, කම්මස්සගත සම්මාදිට්ඨියක් එයාට ඇත්තේ නැහැ. එයාට හිතෙනවා අර දෙන මිනිස්සයා ගැන අනුකම්පා සහගත චේතනාවක්. අන්නේ අනුකම්පා සහගත චේතනාව නිසා ඒ මිනිස්සයා දන් දෙනවා. ඒකට එතන තියෙනවා මොනවාද? හේතු දෙකක්. අලෝභය තියෙනවා. දෙන්නේ ලෝභය තියෙන නිසා නෙමෙයි. ලෝභය නැති නිසා තමයි යා දෙන්නේ. අලෝභය තියෙනවා. අර කෙනා පිළිබඳව කරුණා මෛත්‍රිය තියෙනවා. අද්වේෂය තියෙනවා. හැබැයි කර්මඵලය දන්නා වූ හේතුඵල ධම පිළිබඳව තේරුම් ගන්න ප්‍රඥාවක් එතන නැහැ. නුවණක් නැහැ. එතකොට අමෝහය කියන හේතුව එතන යෙදිලා නැහැ. දැන් මේ හේතුවට කියනවා මොනවාද? හේතු දෙකයි ඒ සිතේ තියෙන්නේ. අලෝභයත් අදෝසයත් කියන හේතු දෙක. ප්‍රඥාව උපදින තැන එතන නැහැ. එතකොට දැන් හිතන්නකො මේ මට්ටමේ කෙනෙක් මරණාසන්න මොහොතේදී
එයාගේ කර්මය හැටියට එයාට මතක් වුණේ අරමුණුනේ අර අවස්ථාව කියලා, එයා දන් දීපු වෙලාව කියලා. දැන් ඒ හිතට අනුරූපීව නම් එයාට විපාක ලැබෙන්නේ. විපාක ලබා දෙන්න බෑ එතන නැති දෙයකට. විපාක ලබා දෙන්න පුළුවන් කමක් නැහැ එතන නැති දෙයකට. එතන තිබුණේ හේතු දෙකයි නම් ඒ හේතු දෙකට අනුරූපීව තමයි එතන විපාක ශක්තිය ගොඩ නැගෙන්නේ. එතකොට අන්න ප්‍රතිසන්දි ගත්තාම අර ප්‍රතිසන්දි විඥානයේහි බලපැවැත්වෙන්නේ හේතු දෙකක්. ඒකට කියනවා ද්වි හේතුකයි. හේතු දෙකක් එතන යෙදලා තියෙනවා. ප්‍රඥාව යෙදෙන්න එතන ඉඩ කඩ ඇත්තේ නැහැ. ඒ හින්දා එතන ඉපදුනොත් ඒ පුද්ගලයාට මනුස්ස ලෝකේ උපදින මිනිස්සෙක් වෙලා. හැබැයි ප්‍රඥාව එතන යෙදිලා නැහැ, භාවිත වෙන්නේ නැහැ. ප්‍රඥාව නැමැති හේතුව යෙදෙන්නේ නැති වෙනකොට අර විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වීමේදී අපිට ඉදිරියේදී හම්බෙන විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වීම පිළිබඳව නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට එතන රූපය සකස් වීම සිද්ධ වෙනකොට අර ප්‍රඥා වර්ධනයට අවශ්‍ය වන විදිහට රූපයේ සකස්ම සිද්ධ වෙන්නේත් නැහැ. ඒ අර ප්‍රතිසන්දිගත විඥානයේහි අත්දැකීම තුළ ප්‍රඥාව වර්ධනය කරන ස්වභාවයක් නැහැ. ඒතකොට කර්මජ රූප උපදවනකොට ඒ රූපය තුළ ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය මට්ටමින් ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ උපදින කෙනාට අපි කියනවා එයා හේතු දෙකක් ඇතිව උපදින පුද්ගලයෙක්. එයාට ප්‍රතිසන්දි අවස්ථාවන්හිදී එයා ඉපදුනාට පස්සෙත් එයාට අර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නෙවෙයි. එයාට ධර්මය අවබෝධ කර ගැනීම වගේ දේවල් කරන්න බෑ. ඒකට හේතුව එයාට ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්කම එතන නැත්තේ නෑ. යථාර්ථය අවබෝධ කරගන්නට සියුම් නුවණක් තියෙන්නට ඕනේ. ඒකට තියෙන හොඳ ධාරිතාවක් රූපය තුලත් තියෙන්නට අවශ්‍යයි. හැබැයි හිතින් රූපය උපදවන්නට රූපයට ප්‍රත්‍ය වෙනකොට අර ධාරිතාවයේ සකස් කරලා නැහැ රූපේ පැත්තේ. එතකොට ඒකත් එක හේතුවක් අර පුද්ගලයෙකුට නිවන් දකින්නට බැරි වෙන්න, නැතිනම් ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙන්න. එතකොට මෙන්න යම් තැනක අර හේතු තුනම යෙදුනොත් එහෙම මොකද වෙන්නේ? යම් තැනකදී හේතු තුනම යෙදුනොත් එහෙම ඒ හේතු තුනම යෙදෙන තැනදී එයාට පුළුවන්කම තියනවා අර ප්‍රඥාවත් ඉදිරිය තියෙන නිසා එතන රූපය සකස් කරගන්නකොට සම්පූර්ණම එතනදී ප්‍රඥාව කියන දේ දරා ගන්නට පුළුවන් මට්ටමේ ධාරිතාවය සකස් කරන්නට. ඒකට ඒ කෙනාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපක්ඛෝ භික්ඛු සෝයිමං විජිතේ ජටං කියලා දක්වනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤයි පුද්ගලයා, නුවණැති පුද්ගලයා. මොන නුවණැති පුද්ගලයාද? ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී නුවණැති පුද්ගලයා. උත්පත්තියෙම යාට ප්‍රඥාව තියෙන්නට ඕනේ. උත්පත්තියෙම ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ අර ප්‍රතිසන්දිගත හිතේ එයාට අමෝහය ප්‍රඥාව එතන වර්ධනය වෙලා තියෙනවා. එතකොට අන්නේ ප්‍රඥාව එතන වර්ධනය වෙනවා නම් එතන ප්‍රඥාවෙහි දියුණුව සිද්ධ වෙනවා නම් තමයි එයාට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ඊට පසු අවස්ථාවක හෝ ලැබෙන්නේ. ඒකෙන් කියන්නේ ත්‍රි හේතුක පුද්ගලයා ඔක්කොම ධර්ම අවබෝධය කරනවා කියලා නෙමෙයි. ධර්මය අවබෝධ කරගන්නට සුදුසුකම මේ පුද්ගලයාට තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොහොමද ත්‍රි හේතුක පුද්ගලයෙක් තේරුම් ගන්න. ත්‍රි හේතුක පුද්ගලයෙක්ද කියලා අපි දැනගන්නේ කියලා. පින්නතුනේ ස්වභාවයෙන්ම ඔබට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් නම් කියන කාරණා වැටහෙනවා නම් ඒ වගේම ඔබට Tamanට හිතලා දේවල් තේරුම් ගන්න දරාගෙන කරගන්න පුළුවන්කම තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ පුද්ගලයා බොහොම නුවණැති, නුවණින් යුක්තව කටයුතු කරනවා, තර්කානුකූලයි, ඒ පිළිබඳව කරුණු කාරණා ගවේෂණය කරනවා, හොයනවා. එතකොට මේ වගේ ලක්ෂණ වලින් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් කොතෙක් කලත් ප්‍රඥාව කියන දේ ලබා දෙන්නට බැරි, බුද්ධිමය වශයෙන් දියුණුවටපත් නොවන ඇතම් ප්‍රතිසන්දි මට්ටම් තියෙනවා. ඒවත් බොහෝ වෙලාවට අපිට ඒකාන්ත ලෙස තීරණය කරගන්නට පුළුවන් අභව්‍ය ස්ථාන හැටියට. එහෙම නැතිනම් ඒ බඳු තැන්වලදී අර විපාකයේහි තිබෙන දුර්වල භාවය නිසා ඒ මට්ටම ස්වභාවය ඇති වෙනවා. ඒ ගති ලක්ෂණයන් विद्यमान වෙනවා කියන එක. එතකොට මෙන්න මේ ආකාරයෙන් බැලුවාම යමතර කරුණු ටිකක් පැහැදිලි කරන්නට යෙදුනේ
ප්‍රතිසන්දි ගන්න අවස්ථාවකදී ඒ කර්මය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. විඥාණයට ප්‍රත්‍ය වෙනවා නිස්සරේ විදිහට. ඒක නිස්සරේ කරගෙන තමයි අර විඥාණය උපදින්නේ. ඒකට යම් කිසි අවස්ථාවක චුතිසිතට අනුරූපීව ප්‍රතිසන්දිසිත ලැබුණා නම් ඒ ප්‍රතිසන්දිසිත හරියටම අර චුතිසිත ගත්ත අරමුණම අරගෙන ඒ මට්ටමෙම තමයි උපදින්නේ. ඒ මට්ටමෙම තමයි පවතින්නේ. නැවත ඒ භවයේ මරණය දක්වාම භවාංග චිත්ත සන්තතියක් පහළ වෙනවා. කියන්නේ මේ හිතක් උපදිනවා භවාංග හිතක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම හිතක් ඊට පස්සේ උපදිනවා හටගෙන නිරුද්ධ වෙනවා. නැවත ඒ බඳුම සිතක් හටගෙන උපදිනවා නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට රූපය උපදවන්නට සමර්ථ වෙන විදිහට නැවත නැවතත් ඒ සිත් පරම්පරාවක පහළ වීම සිද්ධ වෙනවා නම් ඒ සිදුවන සෑම තැනකදීම අපිට දකින්න හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා අර නිස්සෘත භාවයේ පිළිබඳව. ප්‍රත්‍යවීමේදී නිස්සෘත භාවයේ පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සංස්කාරය කියන දේ විඥාණයට නිස්සෘත වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ. ඒකට නිස්සේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. පින්නතුනේ මෙන්න මේ ආකාරයට සහජාත වශයෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන් නිස්සය වශයෙන් සංස්කාරයේ විඥාණය උපදවන්නට ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. එතකොට මේ විදිහට ප්‍රත්‍යවීම යම් තැනක තියෙනවා නම් අන්න එතකොට තමයි ප්‍රවෘත්ති භාවය අපට विद्यमान වෙන්නේ. ඒ කියන්නේ මේ වර්තමාන ජීවත් වෙනවාය කියලා අපි කිව්වත් ඒ තැනක තියෙන්නේ සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවීම. ඒ වගේම වර්තමාන විපාක සන්තතියක් පහළ වුණා නම් ඒ පහළ වීමට හේතු වශයෙන් උත් තියෙන්නේ මේ කියපු ආකාරයේම ප්‍රත්‍යවීම තමයි සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවීම තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේක අපිට ප්‍රායෝගිකව අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ ඇයි? අවශ්‍ය වෙන්නේ කොතනදද? මේක ප්‍රායෝගිකව අපිට අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ පින්නතුනේ අපි විදර්ශනා මානසිකාරයක් පවත්වනකොට සත්පුද්ගල භාවයෙන් අපි මේ ඇසුරු කරනකොට මේ මම මේ තව පුද්ගලයෙක් මේ බඳු ස්වභාවයක් ගත්ත කෙනෙක් කියලා අපි අසුරු කරන තැනක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සංස්කාරය විඥාණයට ප්‍රත්‍යවීම නිසා මේ ආකාරයන්ගෙන් ප්‍රත්‍යවීම නිසා विद्यमान වූ ප්‍රතිඵලයක් මිසක මෙතන පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක් නෙමෙයි තියෙන්නේ. පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක් නම් තියෙන්නේ ඒක ඔහුට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔහුට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් කමක් නැත්තේ මෙන්න මේ ප්‍රත්‍ය නිසා උපන්නා වූ ඵලයක් නිසා. ඒ හින්දා මෙන්න මේ ප්‍රත්‍ය සමவாயයෙන් උපන්දේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වීමමයි සිද්ධ වෙන්නේ කියලා සත්පුද්ගල සංඥාව ඉක්මවන විදිහට අපිට මානසිකාරයේ පවත්වන්නට මේ නුවණ උපකාර කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා තමයි අපි මේ ධර්ම න්‍යාය වැදගත් කොට අපි ධාරණය කරගන්නට අවශ්‍ය වන්නේ. අපි සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවන ආකාරයන් පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. මේ පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම
මේ සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සුවතාවය ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා